තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ එතකොට අපි මේ සිද්ධියකින්ම කතා කළේ පංච උපාදානස්කන්ධ ලෝකය හැදෙන හැටි. එතකොට අපි දන්නවා සමපනස් ලක්ෂණයේ යුත් පංච උපාදානස්කන්ධයේ උදේ වේ දන්නා මොන පෙරකට තියෙනවා. උදේ කියලා කියන්නේ ඇතිවි. වැය කියලා කියන්නේ ඇතිවි. ස්කන්ධයන්ගේ උදේ වේ. දුහාමෝ දේශනා කරන්නේ නිදොසු ආවිරු මොනවට දුකේ පිළිස පවතින ස්කන්ධයන්ගේ උදේ වේ දන්නා නොවන යුක්තයි. ප්‍රඥාවන්ත ජීවිත වෙන කොහොමද අහන ප්‍රශ්නේදී අවබෝධ දෙයක් බුදුදහම දේශනා කරන ස්කන්ධයන්ගේ උදේ වේදනා යුක්තයි. අපි කියන්නේ පංච උපාදාන දුක්ඛ. පංච උපාදාන ස්කන්ධේ දුක්ඛයි. කියලා ගත්තාම ඔබට දුකේ පුළුවන් ක්ෂේත්‍රයේ කියලා අපි කියමු සමාන්ගේ දරුවේ ලෙඩෙච්චනිකා හෝ දරුවේ කර්ණාතිය කවි ලෙඩෙච්චනිකා හෝ මැරිච්චනිකා හෝ කොමන කාරණකින් ඔබට දුක වෙනවා කියලා කියන්නේ. එතකොට ඔබ දන්නවා ඔබට ඒ සියලු දුක්ඛය ආවේ ඇයි? මොකක්ද නිසාද? ඒ රූපේ විපරිණාම වෙනකොට ඒ රූපේ වෙනස් වෙනකොට ඔබට දුක ආවේ ඒ රූපේ දරුව හැටියට ඔබට පෙනෙන කමින්ද? එතකොට ඒ රූපේ දරුව හැටියට ඔබට පෙනෙනකොට ඒ රූපේ දරුව හැටියට ඔබට පෙනෙන රූපය කියන පංච උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය. එතකොට ඒක හැදුනේ අවිද්‍යාව, කර්ම, සංඛා, ආහාර කියන ධර්මතා හතර. අපි කියමු ඉස්සෙල්ලාම අපි උපත් වශයෙන් රැඳෙනකොට සත්ව පුද්ගල නොවන ස්කන්ධ ටිකක් තිබුණේ කියලා මතක් කරා. එතෙන්ට කියන්නේ ස්කන්ධ. තාපයෙන් ගත්තොත් සතර ආහාරය තමයි අපි යමක් දෙන්න එකට හිතනවා කියන තැනක තියෙන්නේ සතර ආහාරය. එතකොට ඒ එනවා කියන තැන ස්කන්ධ ටික ඒ ස්කන්ධ ටිකේ ඇත්තටම නොදන්න අවිද්‍යාව නිසා තණ්හාව ඇති වෙන විදිහට අපි හිතින් කියින් කරනකොට ඒ අපේ හිතින් කියින් අපි හිතන්නේම තණ්හාවෙන් නැත්නම් සෘෂ්ටි කරකට කියන සත්‍යය කියනයි හිතන්නේ. පුද්ගලයෙක් කියනයි හිතන්නේ. එහෙම හිතන්නේ ඒ රූපේ සැබෑ ස්වභාවය නොදන්නවා. ඒ කියන්නේ කනකොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වෙන හැදුණු රූපෙට නේද මම කෙනෙක් කියලා කැමැත්ත ඇති වෙන විදිහට හිතන්නේ කියලා අපි දන්නේ. අපි කෙනෙක්මයි කියන තැනදී රූපෙට හිතන්නේ රූපේ අභ්‍යන්තරයේ සැබෑව දන්නේ නැති නිසා. ඒ රූපය උන ස්කන්ධය ආහාරපත් හටගත්ත ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසා තණ්හාව ඇති වෙන විදිහට හිතින් කියින් කරනකොට මේ රූපේ කෙනෙක් කියලා දැනගැනීම ඇති වෙනවා අපිට. දැන් මේ රූපේ කෙනෙක් මගේ දරුවා කියලා දැනගැනීම ඇති වෙනකොට අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාරයෙන් හටගත්ත ස්කන්ධ ටික.
අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන හතර ධර්මතාවයක් නිසා මේ රූපේ ධර්ම ඇටිට පේනවා ඔයගොල්ලන්ට. පස්සේ එකතු වෙනවා මේ රූපේ කෙනෙක් හැටියට පෙනෙන කම හැතුනේ මෙහෙම නේද කියලා. නිබ්බත් ලක්ෂණ නොදන්නා කම කියන ධර්මතාවය එකතු වෙලා දැන් මොන දරුවෙක් හැටියටයි තියෙන්නේ. නේද පංච උපාදානස්කන්ධේ ඇතිවි. ඔයගොල්ලෝ දන්නවා මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ දරුව මරණ නිසා මට දුක ඇති වෙනවා නම් ඒ රූපේ දරුව හැටියට මට පෙනෙන කම හින්දා. ඒ දරුව හැටියට රූපේ පෙනෙන කම මට හැදුනේ ඔයගොල්ලෝ දන්නවා මොකද්ද? අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන ආහාරය හරගත්ත ස්කන්ධයකට ඇත්ත නොදැන තණ්හාව ඇති වෙන විදිහට ඉතින් කිරි කරලා එතකොට අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන ධර්මතා හතරක් නිසායි ස්කන්ධ ටිකකුයි කෙලෙස් ටිකකුයි දෙක එකට එකතු වෙලායි ඕගලට දැන් මේ රූපේ තියෙන දරුව හැටියට පේන්නේ. ඔන්න රූප උපාදාන ස්කන්ධය ඇති. දරුව දකිනකොට ඇති වෙන වේදනාව හැටියට මේ දරුවාගේ හැඩේ කියලා හඳුනා ගන්නවා. දරුවා ගැන හිතන්නේ කියනකොට දරුවයි දැනගන්නේ කියනවා. ස්කන්ධ පංචකයම ওই විදිහටම තියෙනවා. එතකොට ඒ විදිහට නිර්මාණය වුණාම ඒ පංච උපාදාන ස්කන්ධය විපරිණාම වෙන දවසට ඕගොල්ලෝ උපාදාන වශයෙන් අරගෙන ඉන්න ඒ රූපේ කියන්නේ දැන් ඕගොල්ලෝ මේ රූපය අත්වාද උපාදානයි පුද්ගලයේ සත්‍ය කියලා දැන් අරගෙන තියෙනවා. කනබන ආහාර ගන්න සතර මහා ධාතු රූපය උපාදානයේ හිත විදිහට දැන් ඕගොල්ලෝ තියෙනවා. එතකොට ඕගොල්ලෝ උපාදානයේ ඒ රූපේ බැහැරන්නේ. ඒ රූපේ ඕගොල්ලෝ උපාදානයේ මිදිලා නැහැ. රූපේ උපාදාන තියනවා කියන එක නෙමෙයි. නමුත් ඕගොල්ලන්ට දෙන්නේ නෙමෙයි රූපේ. ඕගොල්ලන්ගේ උපාදානයට දරුවා කියන කම ඕගොල්ලෝ ගාව තියෙන ඕගොල්ලන්ගේ දරුවා කියන කමට හිත විදිහටයි රූපේ තියෙන්නේ. රූපේ කියන උපාදානයට හිත විදිහටයි තියෙන්නේ. එතකොට දැන් මේ උපාදානයට හිත විදිහට රූපේ තියෙන රූපේ වෙනස් වෙනකොට දරුවා කම දුක වෙනවා. දැන් පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒ පංච උපාදානස්කන්ධයේ උදේ නැත්තම් පංච උපාදානස්කන්ධයේ ඇති උනේ අවිද්‍යාව, කර්ම, තණ්හා. අවිද්‍යාව, කර්ම, තණ්හා ඇති කියන්නේ මොකේද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධය රූපේ. එතකොට මෙතන අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන මෙන්න මේ ධර්මතා හතරම නිසා ඕගලන්ට මේ රූප ටික මම හැටියට පෙනෙනවා. මේ රූප තව සත්‍ය කුල හැටියට පෙනෙනවා. මේ රාජ්‍යදී මුතුමනි වටිනා හැටියට පෙනෙනවා. ඒකට තව සත්‍යයක් එකතු වෙනවා. අපිට මෙහෙම පෙනෙන්නේ මෙන්න මේ විදිහට මේක අපිට හැදුනේ කියලා නොදන්නා කර කියන පහ. එතකොට ඔයගලන්ට පංච උපාදානස්කන්ධ දුක නැති කරන්න පුළුවන්කම හම්බ වෙනවා. අවිද්‍යාව නැතිවීමෙන්, කර්ම නැතිවීමෙන්, තණ්හාව නැතිවීමෙන්, ආහාර නැතිවීමෙන්. ඒකෙදි ආහාරයෙන් හටගත්ත ස්කන්ධ ටික ඉතිරිය තියෙද්දී අවිද්‍යාව, කර්ම, තණ්හා කියලා කෙලෙස් ටික නැති කරලා මේ පංච උපාදානස්කන්ධ දුකින් අපි මිදෙන්න උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ දැන් පංච උපාදානස්කන්ධ දුක අපිට ඇදලා තියෙන්නේ ස්කන්ධ සහ කෙලෙස් කියන දෙකකින් නිසා මේ දුක අපිට එන්නේ තනියම නෙමෙයි. ස්කන්ධ ටික විතරක් තිබුණොත් අවිද්‍යාව, කර්ම, තණ්හා කියන කෙලෙස් ටික නැතුව ස්කන්ධ ටික විතරක් තිබුණොත් දරුවමල දුක එන්නේ නැහැ. ඊට පස්සේ ස්කන්ධ ටික නැතුව අවිද්‍යාව, තණ්හා, කර්ම කියන කෙලෙස් ටික විතර පවතින්නේ නැහැ. කෙලෙස් වල ඉඳෙන්නක් තියෙන්නේ. ඇත්ත දකින්නේ මොකේද? තණ්හාව ඉඳින්නේ මොකේද කියලා එකක් තියෙන්නේ. ස්කන්ධ නැතුව කෙලෙස් තියෙන්නේ. එතකොට කෙලෙස් ටිකෙන් විතරක් ස්කන්ධ නැතුව ඒ කියන්නේ කෙලෙස් ටික විතරක් තිබුණොත් දරුවමල දුකේ නෙවෙයි. ඒ කෙලෙස් විදුණු රූපේ විපරිණාම වෙනකොට නේ දරුවමල දුක එන්නේ. කෙලෙස් ටික තිබුණා කියලා ඒ කෙලෙස් වලට හසු නොවුණු ස්කන්ධය කෙලෙස් ටිකට පවතිනවා. එතකොට උපාදානයේ හිත රූපෙකින්ම දුක එන්නේ. එතකොට දැන් අපි මෙතෙන්දී කරන්න හදන එක දෙයක්. අපි දන්නවා
මේ පංචඋපාදානස්කන්ධ දුක්ඛ පංචඋපාදානස්කන්ධයේ තියෙන අත උපාදානයේ හිතන විදිහට මේ ස්කන්ධ ටික පවතින තාක්ම දුක එනවා බලකට බෑ. ඒ දුක හැදෙන හැටි ගන්නවා ස්කන්ධ සහ කෙලෙස් කියන දෙකක් එකට එකතු වෙලා. අපි දැන් කරන්නේ ස්කන්ධ ටික ඉරිසිද දැකලා කෙලෙස් ටික නැති කරන එක. පංචඋපාදානස්කන්ධය නැති වෙන්නේ අවිද්‍යාව නැති වීමෙන්, කර්ම නැති වීමෙන්, සංඛාර නැති වීමෙන්, ආහාර නැති වීමෙන් මේ දෙක නැති වෙනකොට පංච උපාදානස්කන්ධ දුක නැති වෙනවා. පංච උපාදානස්කන්ධය නැති වීම. එතකොට අපිට කනබුන ආහාරයෙන් හැදුණු රූපය ආහාර දුක වෙනකොට නිරුද්ධ වෙනව නේද? කියලා හුදුවට නොවනේ රූපය ගැන බලන්න අවිද්‍යාව ටික ටික නැති වෙනවා. ඊගාවට කර්මහන යුක්තව සිටින් කිවින් නැති වෙන අවිද්‍යාව නැති වෙනකොට කර්ම සංහා කියන දෙකට ඉඳ නැහැ. ඒ කෙලෙස් ටික නැති වෙනකොට අඩු වෙන අපිට මෙහි අපචේත යන්නේ නැති වීමට යන්නේ මොකද? පංච උපාදානස්කන්ධය. දරුවා පුද්ගලයා සත්‍යය වටිනා කියන දේවල් කියනවා කියලා දැනෙන කම තමයි නැති වෙන්නේ. ඒ නැති වෙනවා කියලා කියන්නේ දුක තමයි කියන්නේ. ඒ නිසා අපි දැන් විදර්ශනා කරනකොට පංච උපාදානස්කන්ධය උදේවැය හිතන්න. පංච උපාදානස්කන්ධය උදේවැය හිතන්න කියන්නේ අපි භාවනා කරන්න කියලා දැන් ඉඳගත්ත කියන්නේ. ඉඳගෙන ඉන්නකොට ඉස්සලා කියලා දෙන විදර්ශනා කරන හැටි. සමථය සංවාරේ මොනමයි? නමුත් චිර කතම් පිචිර භාසිතාන්ත සාරිතා අනුසරිතා සත්‍ය සම්බුද්ධයන් කියන්නේ මොකද්ද? බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් වලට හොඳට සිහිය තබන්න ඕනේ. ඒ කියන්නේ කෙනෙකුට ඕගොල්ලන්ට බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි වෙනවා. ඉන්නවා කියන ඥාතිවරු කරපු කරුණු සිහි වෙනවා. තමන් කළ කී දේවල් සිහි වෙනවා. ඒ සිහි වෙනකොට ඒ සිහි වෙන අරමුණු මොනින් මෙනෙහි කොට යුතුයි. ඒකදී ඒක අපිට හඳුනා ගැනීමේ පහසුව සඳහා ක්‍රම දෙකක් අපි කතා කරලා හඳුනා ගන්නවා. අපේ ක්‍රම දෙක. ඒ තමයි අපි උපදින අරමුණු වලට යට වෙවි ජීවත් වෙනවා සහ උපම් අරමුණු යට කර ජීවත් වෙනවා කියන ක්‍රම දෙකක් තියෙනවා. අපි කතා කරේ දැන් ඉඳගෙන ඉන්නකොට කවුරු හරි කෙනෙක්ව සිහි වුණොත් කියපු කරපු දෙයක් අහවලා මෙහෙම කිව්වා මෙහෙම කළා මම අහවලා ගාවට මෙහෙම ගියා අහවලාට මෙහෙම බැලුවා කියලා හරි තමන් හෝ තව පුද්ගලයෙක් හෝ කිරීමට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් සිහි වෙනකොට අපි එතනදී සිද්ධාන්තය අතහැරලා සිද්ධාන්තයට හසු වෙන පුද්ගලයා අදහනවා. අල්ලගෙන ඒක අපි නොවන බලනවා. ඒක බලන්න ඉස්සෙල්ලා අපි කියමුකෝ දැන් දරුවෙක් කියලා සිහි වෙනකොට ඒ සිහි වෙන අරමුණ ඔයගලන්ට ඇත්තම වෙලා දරුවම වෙලා දරුවා ගැන ඔයගොල්ලෝ සිතින් කියින් පහල කළොත් අනේ අතට ළමයා කොහොමද දන්නේ ළමයා කියලා නෝකරනවා දන්නේ කියලා සිහි වෙනකොට මේක ඇත්ත වෙලා සිතින් කියින් කළොත් ඒ අරමුණට ඔයගොල්ලෝ යනවා යමක් හිතන එක ඇත්ත වෙලා ඒකට ඕගොල්ලෝ ප්‍රතිඋත්තර බඳින මට්ටමකටපත් වුණොත් මොන විදියකට හරි ඒකට ලැජ්ජ හිතුනොත් ඒකට බය වුණොත් ඒ දුරුලදී අරමුණ ඇත්ත වෙනවා. ඒකට දුක ආවොත් ඉතින් කරපරවන සතුට ආවොත් ඒක ඇත්ත වෙනවා. සිහි වෙන දෙයට ලැජ්ජ හිතුනොත් බය හිතුනොත් සතුට හිතුනොත් දුක හිතුනොත් එහෙම දෙයක් කියන හින්දා ඒක ඇත්ත වෙනවා. ඒ කියන්නේ ඒ හැම අරමුණක්ම දක්ෂ වුණා ඕගලන් යට කරා. ඒ හැම අරමුණකින්ම කෙලෙස් ටික මතුවලා තියෙනවා ඒගොල්ලෝ යට කරලා තියෙනවා. එතකොට උපදින අරමුණු වලට යට වෙවි ජීවත් වෙනවා කියලා කියනවා.
යමක් මනෝමය සිහි කර සිහි කරන එකට තමන්ම සිහි කරනවා තමන්ම ලැජ්ජයි කරනවා. තමන්ම සිහි කරනවා තමන්ම සතුටු වෙනවා. තමන්ම හිතනවා තමන්ම දුක හිතා ගන්නවා. එතකොට තමන්ම හිතනවා තමන්ම තරහ ගන්නවා. තමන්ම හිතනවා තමන්ම ආස වෙනවා. කියනකොට ඒ සිහි වෙන හැම නිමිත්තක්ම සජීවී වෙලා සජීවී කරලා ඇත්ත වෙලා ඇත්ත කරලා ඕගොල්ලන්ව යට කරන්න සමත් වුණා. ඕකට කියනවා මාර පරාජය. මාරයට පරාජය. මාරය දෙවනි අදියර ලැජ්ජ වෙන්නවත් සතුටු වෙන්නවත් දුක හිතෙන්නවත් ඉඩ තියන්නේ. ඒ අරමුණම ඇත්ත වෙන්නේ නැහැ ඕගොල්ලන්ට. ඇත්ත කරගන්නේ. දරුවා කියලා සිහි කරනකොටම ඒ රූපේ දරුවා කියනකම දැනෙන්නේ මටනේ. ඒ රූපේ දරුවා හැටියට පෙනෙන්නේ මටනේ. කියලා සිහි කරනවා. ඒ රූපේ දරුවා හැටියට පෙනෙනකම හදාගත්ත හැටියට පෙනෙනවා. ඇස් පිළිපිලට ආව කන බොන බත් පාන් කවුතුන්නට මේ වගේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත කෙස්ලොම් නේද සම්මස් කියන සත්පුද්ගල නොවන රූපයක්. ඒ රූපය ආරම්භය ඇත්ත නොදන්නා කම නිසා කැමැත්ත ඇති වෙන විදිහට දරුවා කියන විදිහට අපිමයි හිතුවේ. ඒ දෙනුනේ අපි හිතපු දේ දෙකම එකට එකතු වෙලා නේද මට ඒ රූපේ දරුවා වගේ පෙනෙන්නේ කියලා හදනකොටම අර රූපේ ඇත්ත වෙලා හිතන ගතිය අතහැරෙනවා. එහෙන් දුක ස්කන්ධයක විසින දකින්න දුක කියන එක මට හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා පංචපාදන ස්කන්ධ දුක නිර්මාණය වෙන හැටි පිළිසිඳ දකින්න. දෙක එතන තියෙන සමුදය අතහැරෙනවා. ඒ කියන්නේ නැවත පංච උපාදානස්කන්ධය ඇත්ත කරගෙන තණ්හාවෙන් හැදෙන්න කම අතහැරෙනවා. කොහොමද ඊගාට යාළු පොඩි කාලේ අපි එකට ඉස්කෝලේ සිද්ධාන්තයක් සිහි කරගෙන යාළුවෙක් කියලා හිතනකොට මෙතන තමයි ඔයගොල්ලෝ සිහිය හොඳට ඕනේ. හොඳට සිහියයි ඒ සිහිය ඇත්ත වෙලා සතුටු වෙන්න හෝ දුක හිතෙන්න හෝ ලැජ්ජ වෙන්න හෝ අපරාධයක් මෙහෙම කිව්වේ කියලා පසුතැවිලි හෝ වෙන්නේ නැති ඔයගොල්ලෝ දන්නවා මේ මොනවා හෝ ප්‍රතික්‍රියාවක් Taman තුල ඇති වුණොත් ඒ සිද්ධිය ඇත්ත වෙලා ඇත්තටම කෙනෙක් වෙලා ඒකෙන් මම යට වෙලා මම මාරයට අහු වෙලා කියලා දන්නවා. එහෙම පොඩි කාලේ කියලා කෙනෙක්ව සිහි වුණොත් ඔයගොල්ලෝ හොඳටම දන්නවා දැන් ඒ රූපයේ කෙනෙක් පුද්ගලයෙක් කියන එක දැනෙන්නේ මට තේරෙන්නේ මට ඒක පෙනෙන්නේ කිසි වෙලාවක බාහිර දෙන්නේ නැහැ දැන් ලෝකේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා එහෙම ඉන්නවා කියලා පෙනෙන්නේ මට කෙනෙක්ම හරි නැත්තේ නෑ එහෙම දුක් වෙන දුක හරි එහෙම පෙනෙන්නේ මට එහෙම පෙනීම මා තුළ ඇති උනේ කොහොමද කියලා කියනවා ඊට පස්සේ ඇත්තටම ඉදිරියට ආව කන බොන ආහාරයෙන් මෙහෙම සතර මහා ධාතු කායගත සත්‍ය අවශ්‍ය වෙන නිසා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්ත රූපේ නැතිනම් ද්වත්‍රි සාකාරයෙන් කෙස්ලොම් නියදත් සම්මස්නහර කියන මෙබඳු කුණුකුරස් ටිකක් තියෙන රූපේ කියන ඉදිරියට ඔය ඇත්ත නොදන්නා කම නිසා කැමැත්ත ඇති වෙන විදිහට පුද්ගල සංඥාවෙන් පුද්ගල භාවය හැඟවෙන විදිහට සිතින් කල නිසා නේද ඒ රූපේ කෙනෙක් කියන හැඟීම මාතුල ඇතිවෙන්නේ කියලා කියනවා. එතකොට මේ ස්කන්ධ ටිකේ ඇත්ත දකින්නවා කියන දුක පිළිබඳව දකින්නවා. සමුදය ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධක උපාදාන වෙන්න තියෙන ඉඩ නෑ අපෝ. ඒ කියන්නේ ඒක ඇත්ත වෙලා සතුට ඇති වෙන හෝ අසතුට ඇති වෙන විදිහට හිතින් කිරින් වලට යන්නේ නැහැ. විනය ලෝකයේ අවිජ්ජා දුන්නා. ලෝභ දේශක ඉක්මන විදිහට. ඔය විදිහට තමන්ට සිහි වෙන අරමුණු තමන් පෙන්නනවා ඇත්ත ඇති. මටයි මෙහෙම තේරෙන්නේ. මටයි මෙහෙම තේරෙන්නේ කියලා දෙක පිළිගන්න නැහැ. කිසි වෙලාවක සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්නේ නැහැ. මම නැහැ කියන්නේ නැහැ. සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්නේ නැහැ. සත්‍ය පුද්ගලයෙක් නැහැ මම කියලා කෙනෙක් නැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ? එයා ලෝකයේ ප්‍රතික්ෂේප කරනවා. කම්මස්සකත සම්මාදිට්ඨිය බහැර කළා. කම්මස්සකත සම්මාදිට්ඨිය අයින් කළා වෙනවා. සම්මත සත්‍ය
බොරු කළා වෙනවා. ලෝකයේ කියන එක පිළිගන්නේ නැහැ. එතකොට මවට කළ දේ තියෙනවා, පියාට කළ දේ උපකාර කළ තියෙනවා, දාන ආදී කුසල ධර්ම කියන කම්මතකතාවම සමාධිය අතහැරෙනවා. සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්නේ. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා කිව්වොත් මොකද වෙන්නේ? ලෝකෝත්තර සමාධිය අතහැරෙනවා. නිවන් මඟ අතහැරෙනවා. ඒ හින්දා සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්නේ මම කියලා කෙනෙක් නැහැ කියන්නේ. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා කියන්නේ මම ඉන්නවා කියලා කියන්නේ. ඒ භූවන්තේ අනුපතම මජ්ජින තථාගතෝ අභිසම්බුද්ධ. මේ අන්ත දෙකට නොතොමින් මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි තථාගතයන් සම්මා සම්බුද්ධත්වයට. එයා දන්නවා මේ පංච උපාදානස්කන්ධය ඇති වෙන වැඩ පිළිවෙලක් කළොත් මම ඉන්නවා සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියන ධර්මතාවයක් එළින බව දකින්න හින්දා නෑ කියන්නේ. ඒ කියන්නේ මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා ස්කන්ධ ටිකත් ඇතිවෙන්නට ආවෝ. චක්කුම් පරිච්ඡ රූපේ උපයේ චක්කු වෙනනම් තින්න සංකල්ප පසු පස්සපච්චය වේදනා කියලා පිළින කමක් නිර්මාණය වුණොත් වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන මේ ආරම්භය තණ්හා උපාදාන වුණොත් මේ සත්‍ය පුද්ගලෙක ඉන්නවා කියලා භවය හැදෙනවා කියලා දන්න හින්දා සමන්ව හැදෙනවා කියලා දන්න හින්දා තව පුද්ගලයේ සත්‍යය ඉන්නවා කියන ගතිය නිර්මාණය වෙනවා කියලා දකින හින්දා සත්‍යය නෑ කියන්නේ පුද්ගලය නෑ කියන්නේ මේ ලෝකයේ කියන එකක් තියෙනවා. හැබැයි ලෝකයේ හැදෙන හැටි මම කියලා කෙනෙක් නැත්තම් සත්‍ය පුද්ගලයා නැත්තම් ජීවල් දුරවල් යාන වාහන ඊට කඩම් නිලමුදල් කියලා යමක් තියෙනවා. සම්මා සම්බුද්ධජනක පහළ වෙන්න ඕනේ. ධර්මයක් ඕනේද? සත්‍ය පුද්ගලෙක් නැහැ කිව්වොත් මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් දුක්ඛ සත්‍ය බැහැර කළා වෙනවා. එහෙනම් පිළිසින් දකින්න දුකක් තියෙනවා. පිළිසින් දකින්න දුක ඉතුරු වෙනවා. සත්‍ය පුද්ගලෙක් නැහැ කිව්වොත් නාමකයෙන් හෝ රූපකයෙන් හෝ හිත පැත්තෙන් හෝ බාහිර පැත්තෙන් සත්‍යෙක් නැහැ පුද්ගලියෙක් නැහැ මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් එහෙනම් කිසිම දකින්න දුක නැහැ. මොකද දුකේ නේදක් නැහැ. සත්‍යයේ ඉන්න සත්‍යයේ ලෙඩ වෙච්ච නිසා නැරෙන නිසා තමයි මම ඉන්නේ හින්දා මම ලෙඩ වෙන නිසා මම මහ වෙන නිසා මම නැරෙන නිසා මේ දුක සත්‍යයක් වෙන්නේ. එහෙනම් කිසි වෙලාවක දුක පිළිසිඳ දකින්න අපිට හම්බ වෙන්නේ නැහැ. නමුත් මම ඉන්නවා සත්‍ය පුද්ගලයා ඉන්නවා කියලා නිර්මාණය වෙන ධර්මතාවයක් තියෙන නිසා මේ දුක්ඛ සත්‍යයක් තියෙනවා. ඒ නිසා අපි මම නැහැ සත්‍ය පුද්ගලයා නැහැ කියන එක නෙමෙයි කරන්නේ. මම ඉන්නවා සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන තැනකින් දුක එනවනම් ඒ දුක පිළිසිඳ දකින්නවා. ඒ මම හැදෙන්නේ කොහොමද? මේ සත්‍ය පුද්ගලයා හැදෙන්නේ කොහොමද කියන එක පිළිසිඳ දක්වලා දැන් අපිට මේ මම කියලා පේනවා මම කියන්නේ කොහොමද නැහැ කියන්නේ. ඕගොල්ලන්ට හැමෝටම මේ මම කියලා තමන්ව පේනවද නැද්ද? එහෙම පේනකමක් තියෙනවා නම් නැහැ කියන එක මුසාවක්ද නැද්ද? මුසාවක්. අපි කරන්නේ මම නැහැ කියන එකට මේ කය මම කියන එක පෙනෙන එක ඇති උනේ කොහොමද කියන එක හොයන එක කියන දෙකෙන් කොහොමද සාධාරණ? මම නැහැ කියන එකද මේ කය මම කියලා පෙනෙන තම ඇති උනේ කොහොමද කියලා හොයන එක ඊට වඩා සාධාරණ නේද? සාධාරණ. මේ අනිත් සත්‍ය පුද්ගලයා ඉන්නවා කියලා ඕගොල්ලන්ට පෙනෙනවද නැද්ද? එහෙනම් මේ තව සත්‍ය පුද්ගලයා නැහැ කිව්වොත් ඒක මුසාවක්ද නැද්ද? මුසාවකේ නිවන් දකින්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ සත්‍ය පුද්ගලයා කියලා පෙනෙනවා නැහැ කියන එකද සාධාරණ? සත්‍ය පුද්ගලයා හැටියට පෙනෙනවා නම් පෙනෙන කම ඇති වෙන්නේ කොහොමද කියලා හොයන එකද සාධාරණ? පෙනෙන කම ඇති වෙන්නේ කොහොමද කියලා හොයන එකයි සාධාරණ. මොකද එහෙම ධර්මතාවයක් තියෙනවා නේද? ඒ කියන්නේ පිළිසිඳ දකින්නත් දුකක් තියෙනවා. දුක පිළිසිඳ දකින්න දුක නැහැ කියන එක නෙමෙයි. දුක පිළිසිඳ දකින්න ඕන. හොඳට මතක තබා ගන්න සත්‍යයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, මම නැහැ කියනකොට එයා කල්ම දුක්ඛ සත්‍ය බහැර කළා. සත්‍යය ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, මම ඉන්නවා කිව්වොත් එයා නිරෝධය සත්‍ය බහැර කළා. එහෙනම් කවදාවත් අජරාමර නිවන ලබන්න පුළුවන්ද? තමන් ඉන්නවා නම් සත්‍ය පුද්ගලයෝ ඉන්නවා නම් අජරාමර නිවන ලබන්න බෑ. ඒ ඉන්න මත ජාති ජරා මරණ දුකටපත් වෙන්න වෙනවනේ. සත්‍ය පුද්ගලයෝ නැහැ කිව්වොත් මොකද්ද චතුරාර්ය සත්‍ය බහැර කරන වෙන සත්‍යය? සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, මම ඉන්නවා කිව්වොත්
සත්‍ය පුද්ගලයා ඉන්නවා මම ඉන්නවා කියොත් මොකක්ද චතුරාර්ය සත්‍ය දැහැරෙන්නපත් නිරෝධ සත්‍ය. සත්‍යෙක් නැහැ පුද්ගලයෙක් නැහැ මම නැහැ කියලා කිව්වොත් මේක පෙරට නෙමෙයි ඕගොල්ලෝම හිතන්නේ. ඕගොල්ලෝම හිතන්නේ. හරිද? මේ කය ඕගොල්ලෝ හැටියට මම හැටියට ඕගොල්ලන්ට පෙනෙනකම තියෙනවනේ. තව සත්‍ය පුද්ගලයෙක් කියලා පෙනෙනකම තියෙනවනේ. ඔය පෙනෙනකම තියෙනකොට ඔය මානසික මට්ටමේ චතුරාර්ය සත්‍ය මොන සත්‍යද ඕගොල්ලන්ට ලැබෙන්නේ? දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය කියලා එකක් නැහැ කියන එක හරිද? නැහැ. එහෙනම් මම කියලා එකක් සත්‍ය පුද්ගලෙ නැහැ කියන එක හරිද? නැහැ. සත්‍ය පුද්ගලෙ ඉන්නවා මම කියලා ධර්මතාවයක් තියෙනවා කියන දෙයක් කියන විදිහට දුක්ඛ සත්‍ය කියන එකක් තියෙනවා. එතකොට දුක්ඛ සත්‍ය තියෙන තැන නිරෝධ සත්‍ය තියෙනවද? එතකොට සත්‍ය පුද්ගලෙක් ඉන්නවා මම ඉන්නවා කියන මට්ටම තියෙනකන් අජරාමරකම ලැබෙන්නේ නැහැ. සත්‍ය පුද්ගලෙක් නෑ මම කියලා දෙයක් නෑ කියලා කිව්වොත් අපිට පිළිසින් දකින්න දුක ඉතුරු වෙනවා. ඒ නිසා මෙතනදී හොඳට මතක තබා ගන්න දැන් අපි මේ කරන්න යන්නේ මම කියලා කෙනෙක් නෑ කියලා කියනව සත්‍ය පුද්ගලෙක් නෑ කියලා කියනව හදන එකක් නෙමෙයි. දැන් හොඳටම පේනවා මම ඉන්නවා තව සත්‍ය පුද්ගලෙක් ඉන්නවා ඒ ඉන්න මට දුක එනවා සත්‍ය පුද්ගලෙක් ඉන්න අය හෙඩ වෙලා නැතුව දුක එනවා කියලා දකිනවා. දැන් අපි දුකෙන් නිදහස් වෙනවා වෙන්න උත්සාහවත් වෙනවා ප්‍රයෝගදී. මේ වැඩ පිළිවෙලම තියෙන්නේ නුවණ. අඥාය චක්ක දිස්වා එකච්චාස්ව පරිචිනා හොಂತಿ. ප්‍රඥාවෙන් දැකලා එක්තර ආශ්‍රව කොටසක් කියනවා. ප්‍රඥාවෙන් මේ ධර්මය දැකලා ප්‍රඥාවෙන් මිදෙනවා. ආශ්‍රයන්ගේ පිළිසුඳේ මිදෙනවා. නුවණින් කරන වැඩ පිළිවෙලක් අපි. ඒ හින්දා දැන් අපි මේ රූපය මම හැටියට පෙනෙනකොටම මෙතන මම කියලා කෙනෙක් නැහැ සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්නේ නැහැ. නැහැ කිව්වොත් දුක පිළිසින් දකින්න සිද්ධිය හැදෙනවා. දුක පිළිසින් දකින්න තියෙන ශේත්‍රයම අයින් කරගත්තා වෙනවා. ඒ කියන්නේ අපි නිවන් දකින්න තියෙන මානව ජීවිතය නසාගත්තා වගේ බෙල්ල කපාගත්තා වගේ නේද? කෙනෙක් ක්ෂණ සම්පත්‍ය අතහැරන විදිහට බෙල්ල කපා ගැනීමයි කෙලෙස් ටික නසා ගන්න තියෙන අරමුණ අතහැර ගැනීමයි කියන දෙක සමාන වෙනවා. මම කියලා කෙනෙක් නැහැ කියලා බැලුවා. හිතෙන් හෝ කයෙන් හෝ මම කියලා කෙනෙක් නැහැ සත්‍ය පුදුල නැහැ කියලා බලනවා කියන්නේ බෙල්ල කපා ගන්නවා වගේ වැඩ. නිවන් දකින්න හේතුව තියෙද්දි අතහැරන අවස්ථාව. දැන් අපි කරන්නේ මොකද ඒකෙදි? මම ඉන්නවා දැන් මට මේ දුක පිළිසින් දකින්න. කොහොමද දුක පිළිසින් දකින්නේ? එයා පෙන්නනවා කොහොමද මේ කය මම හැටියට කෙනෙක්ම නැහැ කියන තියෙනවා. හැබැයි මේ වෙනකම ඇති උනේ මෙන්න මෙහෙමයි කියලා කියනවා. කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියලා රූපේ හතර ධාතු වශයෙන් හෝ පේනවා. නැත්නම් කලාප වශයෙන් කේසලෝනියට සම්මස්නහරක වෙන වගේ කොටස් 32කින් හැදුණු මේ රූපයට කොන ඒ ටික පෙන්නලා මේ රූපය කියනකොට පෙළේදී චක්කු පරිදි රූපයට උපදින චක්කු ඥාන දිනකට පස්සපච්චය වේදනාදී ටික. ඒකේ ඇත්ත නොදන්නා කම නිසා තණ්හාව ඇති වෙන විදිහට දෘෂ්ටි ඇති වෙන විදිහට මේ මම නේද මගේ හැටි මෙහෙම නේද කියලා හිතින් කියින් කළාම ඒ ස්කන්ධ ටික මම හිත මෙහෙවපු ගතියක් කියන දෙකම නිසා මේ කන මම කියන දැක්ම ඇති වුණා නේද කියලා පෙන්නකොට එයා මම ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා කියනවා. ඒ තමයි පංච උපාදානස්කන්ධය උදේ. ඊට පස්සේ අනිත් පැත්තට දකිනවා. එහෙම මේ කය මම ඇති වෙන හැටි දකින්න හින්දා, ලෝකයේ ඇති වෙන හැටි දකින්න හින්දා, දුක ඇති වෙන හැටි දකින්න හින්දා මම නැහැ කියලා කියන්නේ. සත්‍යව නැහැ කියලා කියන්නේ. මේ රූපේ ඇත්ත නොදක තණ්හාවෙන් යුක්ත මේ රූපෙට මම මගේ කියලා හිතෙන් කියින් කරනවා. මේ රූපය මම මගේ කියන දැනුම ඇති වෙනවා කියලා යා සහේතුකව දන්න හින්දා නෑ කියන්නේ ඇති වෙන හැටි දන්න හින්දා නෑ කියන්නේ. මේ රූපේ පිළිසිඳ නොදන්නා කම නිසා
මේ තව සත්‍යෝ නේද පුද්ගලයෝ නේද කියලා අපි හිතන හින්දා ඒ ස්කන්ධ ටිකත් අපේ හිතන ගතියත් මේ විදිහට පවතින තා සත්‍ය පුද්ගලයෝ කියලා පිළිනකම නිර්මාණය වෙනවා නේද කියලා Taman තුල දන්න හින්දා සත්‍ය පුද්ගලයෝ නැහැ කියලා කියන්නේ. සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන එක හැදෙන්නේ මෙන්න. ඒක ලෝක සමුදය දන්න කෙනා නැහැ කියන්නේ. ඊට පස්සේ අනිත් පැත්තට ගන්නවා. මේ කනබුල ආහාරයෙන් හැදුණු රූපයේ හොඳට පිළිසිඳ දකින විදිහට රූපයේ ඇත්ත ඇති හැටි හිතනවා නම් මේ රූපයට සංහව ඇති වෙන විදිහට මම මගේ කියන හැඟීම ඇති වෙන විදිහට හිතන්නේ නැත්තම් නේතන් මම නේසුහමස්ම නෙමෙයි සෝත්තාති මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මේ රූපය ආහාරපත්යෙන් හටගත්තේ කියලා මෙහෙම නුවණින් බැලුවොත් මේ කය මම කියන දැක්මෙන් නිදෙනවා කියලා දකින හින්දා මම ඉන්නවා කියන්නේ මේ අනුගුණ ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුන්ගෙන් හැදුණු මේ ස්කන්ධ ටිකේ ඇති හැටි බලන්න හිත මෙහෙවල තණ්හාවෙන් යුක්තව සත්ව පුද්ගල හැදීමේ යුක්තව සිතින් කියින් නොකොළු මේ රූපේ සත්ව පුද්ගල භාවයට තෙනෙන සිද්ධාන්තය අතුරුදහන් වෙනවා කියලා දකින හින්දා සත්ව පුද්ගල භාවය වෙන දුක නිදහස් වෙන්න පුළුවන් කියලා දකින හින්දා එයා තියනවා කියලා කියන්නේ. එතකොට අපි විදර්ශනාවෙන් කරන්නේ ඇත්ත ඇති හැටි පිළිගන්න. නෑ කියලා පලා යනවත් කියනවා කියලා බොරුව බදා ගන්නවත් නෙමෙයි. ඌසේ ඌ විදිහට කියනවා. මේ කය සත්‍ය පුද්ගලෙක් හැටියට පෙනෙනකම තියෙනෙන්ද නෑ කියන්නේ. ඒ පෙනෙනකම හැදුන හැටි විවර කරලා කියනවා. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා කියන්නේ නැහැ වගේ නෑ කියලා කියන්නේ නැහැ වගේ ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. එයා මේ විදිහට ඇත්ත ඇති හැටි පෙන්නුවොත් මෙහෙම පෙනෙනකම නැති වෙනවා කියලා දකින්න හින්දා මේ ලෝකයේ කියන එක හදාගත්ත එක කියලා එයා දන්නවා. ඒ නිසා ඔය පැයභාගය තුළ විදර්ශනාවේදී ඕගොල්ලන්ට සිහි වෙන අරමුණ ඇත්ත වුණොත් ඇත්ත වෙලා ඒ ඇත්ත වෙච්ච බව ඕගොල්ලන්ට ලැබෙන ප්‍රතිඵලය නේ. ඒ කියන්නේ ඒ අරමුණට කැමැත්තක් හෝ ඇති වෙයි. ඒකෝ අමනාපය තරහක් හෝ ඇති වෙයි සිහි වෙච්ච එකට. නැත්තම් පසුතැවිල්ලක් හෝ ඇති වෙයි අපරාධනේ මට කිව්වේ කියලා. නැත්තම් තමන්ටම ලැජ්ජාවක් ඇති වෙයි. තමන්ටම සතුටක් දැනෙයි. තමන්ටම දුකක් දැනෙයි. ඒ කුමන හෝ ප්‍රතිචාරය ගන්නකොට දැනගන්න සිහිවිච්ච සිද්ධිය තමයි ඇත්ත වෙනවා. සිහිවිච්ච සිද්ධිය තමයි ඇත්ත වෙනවා. ඒ කියන්නේ ඒ ආරම්භයටම ඇත්ත වෙනවා. ඒ කියන්නේ මම මානවය සමග වාසය කරන්නේ කිසිදී කියලා හඳුනගන්න පුළුවන්. යම් වෙලාවකදී සිහි වෙන අරමුණකට අරමුණක් සිහි වෙනකොට සිහි වෙන අරමුණටම හිත තමයි. ඒ අරමුණ ඇත්ත වෙනවා. ඒ රූපය කෙනෙක් කියන එක සිහි වෙන්නේ මට නෙවෙයි. කෙනෙක් කියලා දැනෙන්නේ මට නෙවෙයි. ඒක තමන්ම බලන්න මම කියන වචනේ තමයි වෙන්නේ. මේ කය මම කියලා දැනෙන්නේ මට නෙවෙයි කියලා බෙදුණා. මේ අපි දැනට මට කියලා ගන්නේ මම කියන එක අයින් කරගන්න පහසු උපකාරයක් ඇටියෙ. ගහක් නරන්න ගහකෙම කවුරුන්ට ගහ ගන්නවා වගේ. එතකොට ඒ රූපය පෙනෙන්නේ මට නෙවෙයි. එතකොට මේ කය මම කියලා කියන්නේ මට නෙවෙයි. හිත පිළිගන්නේ වෙලාවෙදී විස්තර දක්වන්නේ යුතුයි අපි. ඇයි එහෙම කියන්නේ? ඇස්තිදිරි පිටට ආපු රූප මේ කය හැදිලා තියෙන බත් පාන් කවුරුනේද කවුරුයටද මම බත් ඇටේ පාන් කෑල්ලට කඩල ඇටේද ඔය වගේ ආහාරයකින් මේ රූපෙට හැදෙනවා. ඒකේ තියෙන්නේ කෙස් ටිකක් කපලා පැත්තකට දාන්න මම කියන්නේ කෙස්. ලොම් ටිකක් කපලා පැත්තකට දාන්න ලොම් ටිකක මම කියන්නේ. නියපොතු ටික ගලවලා පැත්තකට දාන්න නියපොතු. හැම ගලවලා ඉවරලා පැත්තකට දාන්න හැම කියන්නේ මම කියන්නේ. මේ වගේ නුවණින් සිහියෙන් එකින් එක ශරීරයෙන් ඉවත් කරලා බලන්න. එහෙනම් මෙන්න මෙහෙම මම නොවන කොටස් ටිකකුයි ඇස් ඉදිරියට පෙනෙන්නේ.
ඒ කැලේ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා මේකට මගේ ආත්මය කියලා සිතින් කරන නිසා නේද ඒ රූපේ මම කියන දැනුමක් ඇති උනේ කියලා බලන්න. මොකද මම ඇති වෙච්ච හැටි බලන්න. දුක ඇති උනේ නේ දුක ආදාගෙන තියන්නේ. තමන්මම දුක වගා කරගෙන අනුභව කරනවා කියලා කෙරේ නොබුදවස. ඊට පස්සේ අනිත් රූප සත්‍ය පුද්ගල හැටියට පෙනෙන කම දැනෙන්නේ මට. මේ රූපය අන්න හැටියට පෙනෙන්නේ මට. මගේ අම්මා ගන්නවා ඉතින් මේ රූපේ මට අන්න හැටියට පෙනෙන්නේ. මාර්ගයේ පෙනීම එහෙම හැදුනේ. පෙනෙන දෙයට මම එහෙම හිතුනේ. මම බැලුවා යම් වෙලාවක හිත මෙහෙවිය නැත්තම් පෙනෙන දේ තුල තිබුණේ එහෙම සිද්ධිය. මේ හිත හරි දක්ෂයි ප්‍රඥප්ති නැතත් පරිඥානක මේ පෙනෙන වස්තුව වෙන්න පුළුවන්. චක්කු පඩේ රූපේච රූපයේ චක්කු විඥාන තින්නස්සකට පස්සපච්චය වේදනා කියන තැනකින් උපේක්ෂාගතයි පෙනෙන්නේ. පෙනෙන දෙයට මම හිත හරවන අපි ලස්සන මාර්ගයව පෝෂණය කියන විතරෝනේ නැත්නම් මේක ගොඩක් ගණන් වෙති නේද? අපි වචනවා කියලා හිතුවම හොඳට බලන්න මේ හිතේ කීන් ටික තමන් කරන්නේ. පෙනෙන දේ එල්බගෙන මම වටිනාකම් යුක්ත සිතින් කීන් කරනකොට අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන කියලා gati ටික මේ තියෙනවා. අවිද්‍යාව කියන්නේ ඇත්ත නොදකින්නේ පෙනෙන වස්තුව පැත්තේ සංඛාර තණ්හා උපාදාන කියන gati ටික සිතින් කීන් කරන තණ්හාව දෘෂ්ටි ඇති වෙන විදියට. මේ ටිකේ ප්‍රතිඵලය මංගල කෝණයක් ගොඩනගෙන මේ වස්තුව වටිනා එකක්. මේ පැත්තේ වස්තුව වටිනවා කියලා මට දැනෙනවා. දැන් මට තේරෙනවා මෙහෙම වටිනවා වගේ. ඉතින් මම දන්නේ නැත්තම් මෙහි වටිනාකමට පිනෙනකම මම හදාගත්තේ කියලා මට හිතෙන්නේ මේ වස්තුව වටිනවා වගේමයි. අපි 10 දෙනෙක් ඔය මෝඩකම තුල ඉඳගෙන 10 දෙනාම වටිනා විදිහට හිතලා වටිනවා කියලා 10 දෙනාම දැනගත්තා. 10 දෙනාම මේක වටිනවා කියලා පෙනෙනකම ඇති වෙන්නේ මෙහෙම නේද කියලා අවිද්‍යාව වේතුනම 10 දෙනා තුල 10 දෙනාගෙම වටිනාකම පෙනෙනකම කියන්නේ මේ වස්තුව. දැන් 10 දෙනාම අපි 10 දෙනාගේ පැත්තට. එතකොට කොරහල ගහගන්නේ මරාගන්නේ කොහොම හරි වටිනා දේ තමන් ගාවට ගන්න. 10 දෙනාම යම් කලක තේරුම් මේක වටිනවා කියලා දෙන්නේ මට නේ 10 දෙනාට මේක වටිනවා කියලා තම තුලේ දිලා ගත්තොත් එයා දකින්නේ නැති වටිනාකම මෙහි වටිනවා කියලා තමන්ට තේරෙනවා. මේක හොඳට සිහි කරගන්න. හිතනදී එතකොට අපි මෙහෙම හිතමු පහන් දැල්ල කියන්නේ පවිතුමයි. පවිතු ස්පර්ශයක් නැහැ කියලා. පළගෙඩියට පේනවනම් ඒ වුණාට ඒක හොඳයි ගත්තොත් අපයි කියන්නේ. පළගෙඩියට නම් පේන්නේ. එයාට පේනවනම් මොකද කරන්නේ? එයා පයින්නේ එයාට එහෙම පේන්නේ හින්දා. මේ පහන් දැල්ල වටිනවා ලස්සනයි ගත්තොත් හොඳයි කියලා එයාට පේන්නේ. එයාට එහෙම පේන්නේ. එයා දන්නේ පෙනෙන දෙයට වටිනවා හොඳයි කියලා මම හිත හසුරන හින්දා මට දැනෙනවා නේද මේක හොඳයි කියලා කියන එක පළවෙනිට කවුද තෝරගන්නද? එයා අන්තිමට මොකද කරන්නේ? තමන්ගේ කෙලෙස් කියන තම දුකට පානවා. මේකට පානවා. මෙහාට පයින්නේ තමන් තුළ දුක හදා ගන්න ශ්‍රේෂ්ඨ හඳුනගත්ත නැති හින්දා. ඉතින් බාහිර රාත්‍රියේ මුතුමැණික් වලට තණ්හා කරලා ගැටෙන දුවදරුවන්ට තණ්හා කරලා ගැටෙන සතුට වෙන අපි පළකලිය අතර වෙනසක් තියෙන්නේ කියලා බලන්න. වෙනසක් තියෙන්නේ. පළකලිය යම් වෙලාවක තේරුම් මේක වටිනවා කියලා ලස්සනයි කියලා හොඳයි කියලා තේරෙන්නේ මටනේ කියන්නේ. හැබැයි එතන තියෙන පොදු ස්පර්ශයක් කියලා එතකොටම තේරෙයි. ස්පර්ශය හමන කියලා දෙනක් වගේ කියලා තේරෙයි. නමුත් වටිනාකම දැනෙන්නේ අපිටයි කියලා එක නොතේරුම මොකද වෙන්නේ? අපි තනින් මේක නවත්තන්න බෑ. මේකට ගන්න දුවනක නවත්තන්න බෑ. ඒ නිසා මේ දුක නතර කරන්න නම් මේ කලගැටියගේ ඇගේ ඉන්නේ ස්පර්ශ වෙන එක නතර වුණොත් විතරමයි කිච්චෙන එක නතර වෙන්නේ. දුක වෙන එක නතර වෙන්නේ නේ. එහෙම දුක වෙන එක නතර වෙන්න නම් එයාට තණ්හාව ඉක්මව ගන්න වෙනවා. එහෙනම්
තණ්හාව හික්මව ගන්න නම් එයා දකින්න වෙනවා මේ දුක ඇති කරන්නේ මේ තණ්හාව ඇත්ත දන්නාකම නිසා තමන් තුළ නෙපෙන්නේ කියන්නේ. එදාට එන්නට වෙන්නේ. එනිසා අපි දර්ශනා කරන්නත් ඕනේ. දරුවා කියලා පේනකොටම කිසි වෙනකොටම ඕගොල්ලෝ දන්නවා දැන් කොහොමද අර පළඟැටියට පහන් දැල්ල උපමා කරලා සඳහන් කරනවා. එයාටයි වටිනාකම පේන්නේ වගේ මේ රූපේ දරුවා හැටියට පේන්නේ කාටද? තමන්ටයි කියලා තමන් හොඳට දන්නවා. එතකොට දැන් මොකද කරන්න ඕනේ? පළඟැටිය වගේ දරුවා කියලා කනලා දුක් වෙනවද? නැත්තම් ඇහැට දුක කර ගන්නවද කියන එක තමන් අතේ තියෙනවා. එතකොට එයා හොඳට පෙන්වුවොත් ඒ රූපේ දරුවා හැටියට පෙනෙන කම පෙනෙන්නේ මට. පෙනෙන කම පෙනෙන්නේ මට කියලා නිකන් නතර වෙන්නේ නැහැ. හොඳට දිගහැරලා පෙන්නනවා. මේ ධර්මයේ එහිපත්කෝ කියලා කියන්නේ මෙහෙන්ද මෙහැවිලා බලන්න කියලා කියන්නේ ඕනම කෙනෙකුට මේ න්‍යායයට නෑ කියන්න බෑ. තමන්ම දිගහැරලා පෙන්නනවා ඊට පස්සේ. දරුවා කියලා කෙලින්නේ මට කියන තැනකින් නතර කරන්නේ නැහැ. ඒක ඇති වෙච්ච හැටිත් පෙන්නනවා. ඇස් ඉදිරි පිටට ආපු වස්තු එකින් එකින් පෙන්නන දරුවා කියන කැස් එකකටද ලොම් ටිකටද නිය වලටද දත් වලටද හමටද මත් වලටද රූප ටිකේ ඔක්කොම ටික පෙන්නනවා එකින් එකින් එක. දරුවා කියලා කියවන මේ කොටස් තිබ්බේ. ඒක හොඳට විවර කෙරුවා. ඒකද හැදුන හේතුවක් වෙනවා. කාන බොන පාන් කවුරු බන්කටේද දරුවා පාන් කෑල්ලද කවු කැටේද වියප්පරැල්ලද මේවා තමයි හැදුනේ. තේන්නලා ඔය රූපයටයි ඇත්තම දන්නා කම නිසා තණ්හාව ඇති වෙන විදිහට දරුවා කියන තැනක සිටින් කළේ. ඒ රූපයත් මෙහෙම හිටපු දෙක ගතියක් කියන දෙකම හින්දානේ මේ රූපේ පෙනෙනවා කියන කම මන්ත්‍ර නිර්මාණය වෙන්නේ. මේ වැරද්ද නේද දුකට මාව ගෙනාවේ කියලා හොඳට පෙන්නනවා. එතකොට එයා දන්නවා දුක කියන එක හදපු භෝගය හදපු ගහක පලයි. මම හදාගත්ත තේක්ෂේ පලයි කියලා දන්නවා. දැන් නිවන පිළිබඳ ඒ ප්‍රශ්නයක් ඇත්තම නැහැ. දුකේ නිරෝධය පිළිබඳ ප්‍රශ්නේ ඉන්නේ නැහැ මොකද? එහෙනම් දුක පාන දුක වර්වා නොකොට එච්චර කෙටියි. මොකද ඒකට කරන්න තියෙන්නේ? මේ රූපය ආරම්භය තණ්හාව ඇති වෙන විදිහට දරුවා සත්‍ය පුදුලේ කියන කම සහ මේ කියන දෘෂ්ටි ඇති වෙන විදිහට තිතින් කින් නොබලෝ මේ රූපේ කෙනෙක් දැකීම නැහැ කියලා කියනවා. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා දුක් නැති කියන ප්‍රතිපදාව ගැන කිසිදු සැකයක් කියන්නේ නැහැ. මොකද්ද? එහෙනම් කරන්න ඕන මොකද්ද? මේ රූපේ පිළිසිර දකින්නේ. ඒක ගෙනියනවා නුවණ වෙනස් නොවන තැන දක්වා මේ රූපය පිළිසිර දැකීමේ එළඹ සිටින තැන දක්වා ආවහම අවිද්‍යාව ශේෂයක් නැති වුණා. සංකාරය නතර වෙනවා. තණ්හාව ඇති වෙන විදිහට කිසිම කරන එක නතර වෙනවා. එහෙම වුණොත් දරුවා ලකිනවා කියන තැනකින් දරුවා බලනවා කියන තැනකින් ඇහැ උපදින්නේ රූපේ උපදින්නේ මේ ප්‍රශ්නේ දෙනවා කියලා දන්නවා. ඒ හින්දා ඕගොල්ලෝ එක තැනක ඉඳගෙන ඉන්නකොට සිහි වෙන ආරම්භය වටිනාකමට සිහි වුණත් එහෙම අත්තරන් ඉවතියෝ අත්තරන් මෙච්චර වටිනවා කියන එක දැනෙන්නේ මට එහෙනම් එකම න්‍යායය ලෝභ සහගත අරමුණේ වෙන්න පුළුවන් ditthi සහගත අරමුණේ වෙන්න පුළුවන් මෝහ සහගත අරමුණේ වෙන්න පුළුවන් දේශ සහගත අරමුණේ වෙන්න පුළුවන් ඕනම තැනක බාහිර වස්තුව හොඳ බවටද හොඳ නැති බවටද වටිනාකමටද ප්‍රාප්ත පුද්ගල භාවයට තේරෙන්නේ තමන් දන්නවා මටයි එහෙම තේරෙන්නේ. එතකොට එහෙම පෙනෙන්නේ තමන්ට එහෙම පෙනෙනකොට හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා පෙන්නනවා. එතකොට ඕගොල්ලෝ කිසි වෙලාවක සත්‍යෝ නැහැ පුද්ගලයෝ නැහැ කියලා අන්තිකට කියන්නේ නැහැ. සත්‍යයේ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියලා දැකගන්නවා. ඕගොල්ල තමයි ඕගතරන සූත්‍රයේ පෙන්නන්නේ. ඕගේ ඇතුලේ කිලුනේත් නැහැ. එහෙම නැතිනම්
ඒක ඇතුලේ වෑයම් කළේ නැහැ. ඕකේ තුල ඉඳ වෑයම් කළේ නැහැ. ඕකේ තුල පිටයි. මේ ලෝකයේ ඇත්තටම ඔය හිතියෙත් නැහැ. ලෝකෙ තුල මිදෙන්න දුකෙන් මිදෙන්න වීර්යය කළේ. ඕගොල්ලෝ ලෝකයේ ඇති වෙන්න කොහොමද නැති වෙන්න කොහොමද කියන එක විතරද බලන එකට අවශ්‍යයි. දුක ඇති වෙන්න කොහොමද නැති වෙන්නේ කොහොමද කියන එක විතරද එච්චරයි. අන්න ඒ විදිහට මෙනෙහි කරන එකට කියනවා චතුරාර්ය සත්‍ය මොනින් මෙනෙහි කරනවා. ඕකටම කියන විදර්ශන කරනවා කියන්නේ. කොහොම පැය භාගයක් ඉන්නවා නම් පැය භාගය පුරාවට සිහි වෙන අරමුණු ටිකට සිහිය ඇතුව යට වෙන්නේ නැතුව එහෙම අරමුණ එහෙම දැනුමක් තමන් තුළ ඇති උනේ කොහොමද කියන එක පෙන්නනවා. එච්චරයි. හැම තැනකම නිම්ම තියාගන්න හිස් විදමයි හම්බුනේ කියන තැන. සත්ව පුද්ගල නොවන වටිනා නොවන ආයතන ටිකකට මෙහෙම හිතපු කම හින්දායි මට ඇස් ඉදිරියට ආවේ රූපයක් විතරයි. ඒ රූපෙට ටීවී එකේ පේන්නේ ඇස් ඉදිරියට රූපයක් විතරයි. ඒ රූපෙට අහවල නළුවනේ කියලා අපි විතරයි අපි හිතන්නේ. මම හිතුවේ ඒකයි ඒ විරුද්ධක දෙක එකතු කරලා අහවල කෙනානේ කියන දැනුමක් ආවා. ඇස් ඉදිරියට ආවේ රූපයක්. අපි සත්‍ය කියලා හිතන්නේ. සත්‍ය පුද්ගලයා කියලා අපි හිතුවාම ඒ රූපෙට මම සත්‍ය පුද්ගලයා කිව්වම ඒ රූපෙ පුද්ගලයා කියන මට පේනවා. ටීවී එකේ තියෙන රූපේ පුද්ගලයා කියන මට පේනවා. මට පේනුනත් රූපියත් බලන්න. ඒක නෙමෙයි මේ වෙලාව තියෙන්නේ. අපිට එහෙම පේන්නේ හින්දානේ අපි නැවතත් ඒ දිහා බලන්නේ. අපිට රූප සත්‍යය හැටියට පේනුනත් නැත්නම් අපි ටීවී ගෙවලට වැඩක් නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව නැත්නම් ටීවී වැඩක් නැහැ. අවිද්‍යාව තියෙන හින්දා අවිද්‍යාව තණ්හා තියෙන හින්දා රූප වාහනේ එහෙම ගොඩාක් වටිනවා ගොඩාක් ගන්න. අවිද්‍යාව තණ්හා නැතුණු කාර්යවදිකට දාලා කුණු ගොඩක් ටීවී වල. ඒ රූප ටිකක් තියෙන්නේ වැඩක් තියෙන්නේ. එතකොට ඒ සිද්ධිය හොඳට නැති වෙනකොට ඕන නම් ඇස් ඉදිරියට ආපු රූපය හොඳට බලන්න. අපි පුරියාම දැක්ක හොඳට භක්ෂව විස්තර කරලා තියෙනවා. මේ කරන්නේ මේ ඇයි මේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ධාතු ආයතන මේ තරම් බෙදලා පෙන්නන්නේ? ඇයි මේ ධම්මසංගද ප්‍රකරණය කියලා ප්‍රකරණ අරගෙන මේ රූපකාණ්ඩ කියලා කාණ්ඩ අරගෙන මේව ලිහලා පෙන්නන්නේ? ඔයගලන්ට හම්බුනේ මෙන්න මේ වගේ ශුන්‍යත දේශය කෙලස් ටිකකින් ඔයගොල්ලෝ දුක නිර්මාණය කරගත්තේ කියන එක පෙන්නන්නේ. ඔය පළවෙනි කියාගේදී රූපවාහිනී උපමා ටික ළඟ තියාගෙන ඉඳගන්න භාවනා කරනවා. ඇස් ඉදිරියට එන්නේ රූපවාහිනී ඉදිරියට ඇස් ඉදිරියට එන්නේ සත්ව නොවන පුද්ගල නොවන වර්ණ සතහන් මාත්‍ය චිත්‍ර මාත්‍ය. ඒකට පුද්ගලයේ කියලා හිත මෙහෙවල ඔගොල්ලෝ බැලුවාම බලවත් එක්ක පේනවා. මෙහෙවල බැලුවාම ඒ රූපයේ පුද්ගලයේ කියන හැඟීම ඕගොල්ලන්ට ඇතිනේ. ඕගොල්ලන්ට ඒ රූපයේ කෙනෙක් කියන හැඟීම ඇතුව ඕගොල්ලෝ පරිහරණය කරද්දී රූපය අදහස්සේ බලන්න. ඒ විදිහමයි මේ රූපයට හිත මෙහෙවල ටීවී එකේ වගේ නම කියලා බලනකොට දැන් මේ මන් දිහා බලවගෙන ඉන්න පුළුවන්. මගේ පැත්තෙන් චිත්‍රපටිය බලන්න. මේ පැත්තෙන් තියෙන ඩිස්ප්ලේ එකේ තියෙන රූප. එහෙම වෙද්දිත් මම නෝන රූපය. මේ දැන් මට සත්‍ය පුද්ගලෝ පේනවා. මට පේනවා. ඒ කියන්නේ කෙනෙකුට ඒ ශුන්‍යත ස්කන්ධ ටිකට සත්‍ය පුද්ගලයා කියන කමෙන් මම බැලුවම ටීවී එකේ වගේ පෙනෙන්න ගමම මට මේ කෙලෙස් එක ජීවත් වෙන්න පුළුවන්. දැන් මට පේනවා මේ පුද්ගලයා හෙලෙනවා බනහන ඉඳගෙන ඉන්නවා. මට එහෙම පෙනෙද්දි ටීවී එකේ රූපෙ තියෙනවා. හැබැයි මට පේනවා. ඔයගලන්ට පේනවා මේ කෙනෙක් බන කියනවා. කෙනාට පේනවා. මොකද මතක තියාගන්න මේ පෙනෙන සිද්ධියයි අපිට ලෝකේ කියන්නේ. මේ ලෝකේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ බබයක්ම ශරීරය. ඒකයි ටීවී එකේ තියෙන මිනිස්සු ලෙඩ වෙලා දුක එනවනේ. ඒ මිනිස්සු නරුණහම දුක එනවනේ. ඒ ටීවී එකේ මිනිස්සු ඉන්න තැන ජාති ජරා මරණ දුක්, ඊය විප්‍රයෝග දුක්, අපේ සංප්‍රයෝග දුක් විඳිනවද නැද්ද? ඒ දුක් සත්‍යයට අයිතිද නැද්ද? අයිති නම් ඒ දුක නිර්මාණය කරගත්ත එක නෙවෙයි.
ඉතින් ඒ සිද්ධිය මේ සිද්ධිය වෙනස් නෑ. ඔය වගේ මෝඩකමින් ඉවත් වීමම මේ ලෝකෙ නිදහස් වීම නිවන කියලා දකින්න. මේ කය මමම වෙලා මේ පුද්ගලයෝ වෙලා මේ මගින් මම නිවන් දකින්න. මේ පුද්ගලයාගේ මිදලා යන්න. මේ ලෝකේ දුෂ්ටකම ඇත්තලා දුෂ්ට ලෝකෙ ඉන්න නම් හොඳ නෑ කියලා මිදලා යන උත්සාහවත් වෙන්න. අපිට වෙන්නේ බලන්න මේ ලෝකෙ මොනතරම් හතුරු දෙන්න මොනතරම් පූර්ව මිනිස්සු දෙන්න මොනතරම් දුෂ්ටද කියලා අපි ඇඟිල්ල දික් කරන මේ දුෂ්ට ලෝකෙ මිදලා යන්න හදනවා. හැබැයි දුෂ්ට ලෝකය ඇති කරපු කමේ දුෂ්ටකම පේන්නේ. ඒක කියන ප්‍රශ්න. නමුත් මේ වගේ ලෝකයක් හදපු කෙලෙස්යේ ක්‍රියාවට උදව් කරනවා. ඉතින් විදර්ශනාව කියලා කියන්නේ ඒ වගේ කියන්නේ ඔයගලන්ට පුරුදු වෙන්න සිහි වෙන හැම වස්තුවක්ම හඳුනා ගන්න මොකද්ද වටිනාකම දැනෙන්නේ මට මේ විදිහට පෙනෙන්නේ මට පුද්ගලයෙක් කියලා දැනෙන්නේ මට කියන එක බලන්න. ඔබ පයින් දෙපා ඇත්තට මේ කෙනෙක් තමයි කියන දැනකින් ඒ පැත්ත ඇත්ත කියලා තීන්දුව කරන ගන්න යන්න එපා. ඒ පැත්ත වටිනාකමින් අරගෙන හොයන්න ගවේෂණය කරන්න යන්න එපා. මෙහෙම ආශ්‍රවින්ද බලවත් හොබුව තියෙනම මේ පැත්තේ කියලා. නමුත් මේක ආශ්‍රය කරන්න ඕන. එහෙම පෙනෙන්නේ මට වටිනාකම දැනෙන්නේ මට කියලා පෙන්නන්න බාහිර පැත්තේ කෙනෙක් හිටියම වටිනා දේවල් කියනවාමයි කියන කතිය ගෙවෙන. සීලාශ්‍රව කියලා කියන්නේ. මේ දෙදෙනා හැනදී ඇස් ඉදිරියට කෙනෙක්දිම වටිනාකම යෙදෙන්නේ. ඇස් දෙකට කෙනෙක්දිම සත්පුද්ගල භාවයේ කෙනෙක්. ඒ කියන්නේ එයා සත්පුද්ගල භාවයට හිතුවා. එයා දන්නවා මම හිතින්ද මට මෙහෙම කරනවා. මෙහෙ තියනවා කියන්නේ බාහිර පැත්තට නැඹුරු වෙන්නේ. ඒ හින්දා මේවා කැඩෙනකොට බිඳනකොට සත්තු මරන පුද්ගලයා කරන කියන දුක එන්නේ නැහැ යාට. ඒක තේස්ත්‍රයක්. ඒ හින්දා මේ ධර්මයේ පුරාම වටි මේ න්‍යාය අහගන්න නැතුව අපි සසර පුරා දුක් විඳාය. ඒ හින්දා ඔබලගේ ජීවිතයට පිටක් විතරක් කරගන්න කියන මතක් කරනවා. මේ ක්‍රමය ඔබලෝ කළොත් නබෝ දවසකින් තමන්ගේ ජීවිතයට පුදුම සහනයක් දෙනවා. ඒ වගේම පුදුම සතුටක් දැනේ. සසර ගිවා ගන්න මාර්ගයකට අවදි වෙන්න පුළුවන් නේද? ඒ සඳහා කරන්නේ ඔබ කියන එක විතරයි. මේ ඔබ තුළම ඔබ දකින්න හදන ක්‍රමය මේ දුන්න. ඔය විදිහට විදර්ශනා කරන්ද ටිකක් නතර කරලා විදර්ශනා කරන ගමන් එහෙමම සත්‍ය නිමිත්ත කියන සම්බන්ධ සිහියේ ආනාපානසතිය වඩලා. සිහියේ ආනාපානසතිය වඩලා හිතාමතාම ටිකක් නතර කරලා සිහි වෙන අරමුණු ඔය වගේ විදර්ශනා කරනවා. ආයත එක හිතාමතාම නතර කරලා ආයත ආනාපානසතිය වඩලා. මේ සම්පූර්ණ විදර්ශනා දෙක යුගනත් කරනවා. හිත දුවන ගතිය වැඩි නම් සමත නිමිත්තට දෙන කාලය වැඩි කරන්න මෙනෙහි කරන එක අඩු කරනවා. හිත හොඳට සති නිමිත්ත තියෙනවා නම් මෙනෙහි කරන ගතියට දෙන කාලය වැඩි කරන්න සති නිමිත්තට දෙන කාලය අඩු කරනවා. නමුත් මේ කාලේ වැඩි වශයෙන් සති නිමිත්තෙන් තියාගෙන ආනාපානසතිය හෝ චිත්ත සමතයට වැඩිපුර බලයුතු. කාලයක් යනකොට ඉබේ සිහි වෙන්නේ නැති වෙයි. ඒ වෙලාවේදී සිහි කරලා බලන්න. සිහි කරනකොට සිහි වෙන්නේ සිහි කරනකොට ඒ බාහිර පුද්ගලයන් සම්පූර්ණ සිහි කරන්න පුළුවන් නම් ඒ අමුහිතා. සිහි වෙන්නේ සිහි උනේ නැහැ කියලා ප්‍රශ්නේ හැදිලා. තාම දරුවෝ සිහි කරලා බලන්න. සිහි කරනකොට යස අගේට ඉන්න ළමව සිහි කරගන්න පුළුවන් නම් තාම ප්‍රශ්නේ නැහැ. ඒක සිහි කරන්න හැදුවොත් මොන සිහි කරනකොට රූපේ සිහි වෙනකොට රූපයත් එක්කම මේක සතර මහා ධාතුවේ කියන ගතියම දැනෙනවා කියන මට්ටමට එනවා. සිහි කළා රැවටෙන්නේ නැහැ කියන තැනකින් සිහි වෙන්නේ සිහි කෙරුවොත් අරමුණ සිහි කරගන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නේ එහෙමමයි නේ. මොකද බාහිර වස්තුව එහෙම දෙන්නට කම දාන තියෙනවා කියන්නේ. ටීවී එකේ තියෙන වර්ණ සටහනක් විදිහට හිත තබලා ටීවී එක දිහා බලන්න පුළුවන් දවසක් තියෙනවද කියලා බල ටීවී එක දාන්න භාවනා කරන දේ දිහා බලන්න. බලන්න පුද්ගල භාවයක දෙන්නේ නැද්ද තාම කියලා. තාම කියනවා ප්‍රශ්න තියෙනවා තාම කියනවා. තාම ඇත්තට
ඕගොල්ලෝ ටීවී එක දිහා පුද්ගල භාවයේ චුට්ටක්වත් නොපෙනෙන විදිහට ඒ රූපය බලන්න හිත තබන්න පුළුවන් වුණොත් මේ ලෝකෙ එකම රූපයක් පෙන්නලා ඔයාගේ උගේ රාගය ඇති කරවන්න රූපයක් පෙන්නලා ද්වේෂය ඇති කරන්න. එතකොට අසත්‍ය රූපයක් පෙන්වනහම රාගාදී අරමුණ ඇති වෙනවා කියන්නේ මේ රූපයක් නිසා කැළඹෙන මනස. එදාට කැළඹෙන්නේ නැහැ. ඔබේ මනස කලබල කිසිදු රූපයකට. අන්නේ මට්ටමට කාම රූපේ මොබනේ ගහස. ඔබ අනාගතයි. හැබැයි ඒ මට්ටමට පෙනෙනකොට වෙන දේ ගන්නවා. පෙනෙන දර්ශන ඔය මට්ටමට එනකොට මේ පැත්තෙන් ඕගොල්ලෝ මේ කයින් ඉන්නේ. මේ කය සමන් වෙන්නේ. ඇහැට මේකම අද ඇත්ත වෙලා තියෙන්නේ මේ කයේ විඥානය බෙදලා ඉන්නේ. මේ කය ඇත්ත වෙලා ඉන්නේ. ඔයගොල්ලන්ට පෙනෙන දර්ශනය ටීවී එකේ පෙනෙන වර්ණ සටහන මාත්‍ර චිත්‍ර මාත්‍රයක් වෙනකොට මේ කය හරියට ගැරන්ටි හැවෑරියා වගේ ඔයගොල්ලෝ මේ පැත්තේ මේ කය තමයි. මේ පැත්තෙන් තමන් මේ විදිහටම තමන්ව පෙනේ. හැබැයි මනෝ මේ කය. මේ ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙන සියලු අංගපතක තියෙන ඔබේ ජීවිතේ ඉඳලා මනෝමය දෙයක්. රැක් එකේ ඉඳලා තියෙන කමිසේ තමන්ගේ ජීවිතේ නෙමෙයි ආත්මය නෙමෙයි කියලා ඔයගොල්ලෝ දන්නවා. අවස්ථාවට අපි ඇදගන්න කියලා දන්නවා. ආපහු ගලවලා තියෙනවා. ඒ වගේ ඔබට මේ රූපයේ වර්ණ සටහන වුණොත් ඔබට මේ කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපය ඇතුමක් විතරයි. ඔබ සිහි ඇතුවම තමන්ගේ මනෝමය කයේ අත මේ අතට පහළ මේ අත පරිහරණය කරයි. පස්සේ කප්පේ ගලවලා එනවා වගේ තමන්ගේ පරිබාහිර වෙනවා මේ ජීවිතේ. කියන දැනකට ඔබේ. එහෙම නැතුව සතර මහා ධාතු රූපය කොමුණාම විඥානයේ නිරුද්ධුනම කොමු වෙලා පණුව ගහන්න පුළුවන් මේ රූපය. ජීවත් වෙද්දිම කොමු වෙලා පණුව ගහන්න පුළුවන් රූපය. මම වෙලා උපාදාගාමී වෙන්නේ. ඒ කය මම වෙලා මේ කොමු වෙන පණුව ගහන කය මම වෙලා ඒ මම නිවන් දකිනවා ඔබේ නිවනට පණුව ගහනවා. ඇයි? ඔබ නිවන් දකලා මේ වගේ කය කියනකන ඒ නිවන් දක ඔබට පණුව ගහනවා. ඒ හින්දා එහෙම වෙන්නේ. ඔබ හොඳට මතක තබා ගන්න රොකෝට් එකක් වගේ. රොකෝට් එකක් මුලින් යන්නේ උඩට විශාල කැලේ ගොඩාක් එක. ටික දුරක් යනකොට එන කැලේ වල එක කොටසක් අතහරිනවා. තව ටිකක් දුරට යනකොට තව කොටසක් අතහරිනවා. තව ටිකක් යනකොට තව කොටසක් අතහරිනවා. සමහරවිට අදාළ ඉලක්කයට චූටි කැමරාවක් වගේ එකක් විතරයි යන්නේ. ඒ වගේ අත්පය හතරම තියෙන අස්කම් ජීවනාස භාගයෙන් ආයතන හයක් වෙන කනමන ආහාරයෙන් ලැබුණු පෞදාරික කයක් ඇති උපය නිවන් මාර්ගයට අවදි වුණේ රොකට් එකක් වගේ. ටික දුරක් යද්දී කබලින්ක ආහාර යුක්ත රූපය අතහරිනවා. ටික දුරක් යනකොට මනෝමය මට්ටමේ රූපය අතහරිනවා. ටිකක් වෙලා යනකොට සංඥාවේ මට්ටමේ රූපය අතහරිනවා. ඔබ කෙලෙස් අඩු වෙන ස්කන්ධයන් ඔබේ ජීවිතේ වෙන ප්‍රමාණය අතහැරෙනවා. කෙලෙස් වැඩි වෙන්න ඔබට උරුමවන ශේෂ්ත්‍රය වැඩි. කෙලෙස් අඩු වෙන්න ඔබ දිට්ඨ ධම්මව පිළිගන්නේ නිසා. ඔබ යම් දවසක කිසි දෙයකට වහල් නැති විවහාර කිසිවක බැඳුන නැති කිසිවක් හා නොගැටුණු තැනකට එනවා. ඒ කියන්නේ කිසිදු රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයක එක්ක තමනුත් ඒ ස්කන්ධයක නැති තැනකට එනවා. සිහිනුවන ඇතුළම චිත්තයිසික ටික දානවා උපදින නිරුද්ධ වෙනවා කියන තැනක තෝගොළු නිරායාසයෙන් ඒ හැම සිද්ධියකදීම එක දෙයයි මේ කාය පරිහරණය කරනකොට කායගත සතිය තියාගෙන ඉරියව් පවත්තන්න මම යනවා එනවා නෙමෙයි කනබුන ආහාරයෙන් යුක්ත රූපය කාය දුකෙන් පෞද්ගලික චේතනාවන් ඒතොන්නේ මේ කය මම කියලා මටනේ පෙනෙන්නේ එච්චරයි කෙටියෙන් ගන්න. එහෙම පෙනෙන එකට හේතු අරගෙන ටීවී එක රූපේ උපමා කරගෙන තියාගන්න. පළඟටියගේ සිද්ධිය උපමා කරගෙන තියාගන්න. මට මෙහෙම කෙනෙක්
කියන තැන කියන්නේ. එතකොට දන්නවා මෙහෙම පෙනෙනකම ඇති උනේ මේ රූපයට මෙහෙම කෙලස් ටික විතර කරපු නිසායි කියලා දන්නවා මේ මමමයි කියන තැනක හිතගෙන පය බහලා එච්චරයි. ඒ මම නිවන් දකින්න හදනවා නෙමෙයි මේ කය මම කියලා පෙන්නන සිද්ධාන්තයේ විදීමම නිවන. එයා හඳුනාගත්ත කෙනීම ක්‍රමය මොකද්ද? මම නිවන් දකින්න යනවා නෙමෙයි මම සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් වෙන්න යනවා නෙමෙයි මේ කය මම කියලා පෙනෙන ක්‍රමෙන්න පෙනෙන කම නිදෙන ක්‍රම තේරුණාද ඒ සෝවාන්. පෙනෙන කමෙන් ටිකක් ගෙවනවාද ඒ සකදාගාමී. මේ පෙනෙන කම මේ කය විදීමම දැඳුණු දැනුණු මිදෙන්න ඕන. හොඳට මතක තබා ගන්න මේ ස්පර්ශ ආයතන 6ට එහා පැත්තෙන් අප කවදාවත් නෙමෙයි. පෙනෙන දේ ජල නොතිදීම හදන ඉතුරු නැතුව නැති වෙනවා කියන එකට අපි මිදෙන්නේ නැහැ. ඇයි? බැඳිලා තියෙන ආධ්‍යාත්මික පැත්ත නිසා. ඒ දර්ශනය ආධ්‍යාත්මික පැත්තෙන් ලෙහා ගන්න අපිට උපකාරයක් කරනවා. ඔබ යම් දවසක මිදෙන්නේ ආධ්‍යාත්මික පැත්තෙන් කියන මතක තබා ගන්න. බැඳිලා තියෙන නිසා ඒ බැඳීම ලෙහා ගන්න උපකාරයක් මේ දර්ශනය. ආධ්‍යාත්මික බාහිර මේ දෙපැත්තෙම ඔබ මිදී ඔබ බාහිරයෙන් විතරක් නිදීම හොයන්න එපා. මේ අන්ත දෙකෙන්ම නිදීම නිවනයි පිට දකින්න ඒ විදිහට එන ටිකක් විදර්ශනා කරන්න. අපි අදට දාන පස්සේ විදර්ශනා කරගන්න. ඕනනම් එහෙම නෙවෙයි පැය විතර දාන පස්සේ ඔයගොල්ලෝ ටිකක් දාන බලන්න. ඇත්තටම අභ්‍යාස කරන්න. පැත්තකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ලියා ගන්න. එතකොට ඇති වෙන ප්‍රශ්න තියෙනවා අපි පැයක් විතර ප්‍රශ්න ලියන්න කතා කරමු.